හොඳයි ළමයි. අද අපි මූලික ප්‍රවේශය ගන්නවා මුල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන්. මුල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් කතා කරන්න ගත්තම පුතේ ප්‍රධාන වශයෙන් අපි දැනගෙන ඉන්න ඕනේ, දැනගෙන අවශ්‍යයි දැනගැනීමට ගිණුම් කරන ප්‍රමිතයන් සම්බන්ධ. ගිණුම් කරන ප්‍රමිත කියලා අපි හඳුන්වන්නේ මූලික අඩිතාලම මුල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් ගත්තා. ගිණුම් කරන ප්‍රමිත accounting standards ගිණුම් කරන ප්‍රමිත සාකච්ඡාවට ගත්තම ඔයා මුලින්ම දැනගන්න ඕනේ මොකක්ද මේ ගිණුම් කරන ප්‍රමිතයක් ස්ටෑන්ඩඩ් එකක් කියන්නේ. අපි පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශන පුතේ පොදුවේ අපි නිරූපණය කරන මූල්‍ය ගිණුම්කරණය තුලින් පොදුවේ අපි ඒවා ඩිස්ක්ලෝස් කරනවා ප්‍රදානය කරනවා අපේ ඇල්මැති පාර්ශවයන් හට. ඉතින් මේ ඇල්මැති පාර්ශවයන් මේ තීරණ ගන්න තමන්ගේ තීරණ ගන්න අපේ මූල්‍ය ප්‍රකාශන ප්‍රධාන වශයෙන්ම භාවිතා කරනවා. එහෙනම් මේ පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශන එක එක විදිහට පිළියෙල කරලා හරියන්නේ නැහැ. මේකේ පොදු මේ ස්වභාවය පොදු විය යුතුයි. ඕන මේ භාවිතා කරන කෙනෙක්ට පරිශීලකයෙක්ට මේක තේරුම් ගන්න පුළුවන් විදිහට ඕනේ මේවා පිළියෙල කරන්න. එහෙනම් මේ සඳහා අපිට ගොඩක් ප්‍රයෝජනවත් ගිණුම් කරන ප්‍රමිත කියන්නේ. accounting standards. මේවා අපි අනුගමනය කරලා තමයි මේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සිද්ධ කරන්නේ. එහෙනම් අපි ඉගෙන ගමු ගිණුම් කරන ප්‍රමිතයක් කියන්නේ මොකද්ද? ගිණුම් කරන ප්‍රමිතයක් කියන්නේ මතක තියාගන්න ගිණුම් කරන ප්‍රමිතය අනුව පොදුවේ පිළිගත් ගිණුම් තැබීමේදී අනුගමනය කළ යුතු නීති රීති ක්‍රියාපිළිවෙලයන් පියවර යනාදිය ලෙස හඳුනාගත හැක. පොදුවේ පිළිගත් ගිණුම් තැබීමේදී අනුගමනය කළ යුතු නීති රීති ක්‍රියාපිළිවෙල පියවර යනාදිය ලෙස හඳුනාගත හැක. ගිණුම් කරන ප්‍රමිතය. ගිණුම් කරන ප්‍රමිත අපිට අවශ්‍ය වන්නේ ඇයි? ගිණුම් කරන ප්‍රමිත ප්‍රධාන වශයෙන්ම අපිට අවශ්‍ය වෙන්නේ මේ මූල්‍ය ප්‍රකාශන පරිශීලකයන්ට. මේ මූල්‍ය ප්‍රකාශන පරිශීලකයන්ට තමන් රිසිසේ නිසි අයුරින් තීරණ ගන්න, ආර්ථික තීරණ ගන්න, උපකාරී වීමට අවශ්‍ය මූල්‍යමය තොරතුරු නිර්වද්‍ය ලෙස ලබා දීමට. ගිණුම් කරන ප්‍රමිත අවශ්‍ය වෙන්නේ ගිණුම් කරන අරමුණු. අපි හැමෝටම අරමුණු තියෙනවා. ඒ වගේ ගිණුම් කරණයටත් තියෙන අරමුණු. ඔයා ඉගෙනගෙන තියෙනවා. ගිණුම් කරන අරමුණු ළඟා කර ගැනීමට හා සාක්ෂාත් කර ගැනීමට තමයි ගිණුම් කරන ප්‍රමිතයන් අදාළ වෙන්නේ. එතකොට අපි ශ්‍රී ලංකාවේ ගිණුම් කරන ප්‍රමිත accounting standards ප්‍රධාන වශයෙන්ම වෙන්කොට මෙන්න මේ හරිය හඳුනා ගන්න පුළුවන්. LKS සහ SLFRS SLFRS මෙන්න මේවා තමයි අපි ඉගෙන ගන්න ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත කියලා accounting standards කියලා. මෙන්න මේ ගිණුම් කරන ප්‍රමිතයන් ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතයන් LKS සහ SLFRS පුතේ අනිවාර්ය කරලා තියෙනවා ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය නැත්නම් මොවුන් විසින් හඳුනාගත් 1995 අංක 15 දක්වා ශ්‍රී ලංකා ගිණුම් කරන විගණන ප්‍රමිත පනත යටතේ හඳුනාගත් ශ්‍රී ලංකා ගිණුම් කරන විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය හරහා හඳුනාගත් නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායන් අනිවාර්යෙන් පිළිපැදිය යුතු ප්‍රමිතයන් ලෙස. එහෙනම් මතක තියාගන්න LKAS සහ SLFRS එනම් ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතයන් නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායන් specified business enterprises නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායන් විසින් අනිවාර්යෙන් අනුගමනය කළ යුතුයි. එනම් නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායන් විසින් LKAS සහ SLFRS අනුගමනය කිරීම අනිවාර්ය වේ, අත්‍යවශ්‍ය වේ. මෙවැනි නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායන් සඳහා නිදසුන් තියෙනවා පුතේ. බැංකු, රක්ෂණ සමාගම්, ලීසින් ආයතන, මුල්‍ය සමාගම්, ලයිස්තුගත සමාගම්, listed entities, කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ කොළඹ කොටස් හුවමාරුවේ ලයිස්තුගත සමාගම් සහ වෙනත් සමාගම්. මේ වෙනත් සමාගම් ගත්තම විශේෂයෙන්ම ව්‍යාපාරික ආදායම පිරිවැටුම රුපියල් මිලියන 500ට වැඩි ව්‍යාපාර කොටස් ප්‍රාග්ධනය නිශ්චිත දිනකට ආරම්භක දිනට රුපියල් මිලියන 100ට වැඩි ව්‍යාපාර
සේවක සංඛ්‍යාව 1000කට වැඩි ව්‍යාපාර. මෙවැනි ව්‍යාපාර සහ තවත් බොහෝ ව්‍යාපාර දිනන පුතේ මෙන්න මේ ස්පෙસિෆයිඩ් බිස්නස් එන්ටර්ප්‍රයිසස් කියන එකේ ඔයාලට පුළුවන් Google එකේ සර්ච් කරන්න. හැමතිස්සෙම නිකන් තියරි නෝට් එකකට මුලා වෙන්න එපා පුතේ. ඔයා දත්ත තොරතුරු රැස් කරන්නෙක් වෙන්න. හරි. ඔයාලට පුළුවන් දැන් ගිහිල්ලා Google එකට ගිහිල්ලා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න LKS කීයක් තියෙනවද? SLFRS කීයක් තියෙනවද? මම එක කියන්නේ නැහැ. හරි. හැබැයි මම ඔයාලට දීලා තියෙන නෝට් එකේ මම එක දීලා තියෙනවා. නමුත් නෝට් එක බලන්න එපා. ඊට කලින් ඔයා මොනා කරන්නද? පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. LKS කියන්නේ මොකද්ද? Chartered Institute එක කියන්නේ මොකද්ද? SLA SMB කියන්නේ මොකද්ද? මොකද්ද අපේ මේ පනත? මේ පුතේ ඔයා නීතිඥයෙක් වගේ තමයි යයි. ඔයා ගිණුම් කරන ප්‍රමිතියේ පනත ගැන දැනගෙන ඉන්න ඕනේ. හරි. ලෝයර් කෙනෙක් නීතිය දන්නේ නැතුව කතා කරන්න බෑනේ. ඒ වගේ ඇකවුන්ටන්ට් කෙනෙක් ගිණුම් කරන ප්‍රමිත දන්නේ නැතුව කාත් එක්කවත් කතා කරන්න බෑ. පැහැදිලිද? හරි. හරි බලන්න ඊට අමතරව පුතේ හැම ව්‍යාපාරෙම රුපියල් මිලියන 500 ආදායමක් ඉක්මවා යන්නේ නැහැ නේ. රුපියල් මිලියන 500ක් කියන්නේ එහෙනම් ලොකු ආදායමක් නේ. එහෙනම් ඔයාලට සරලව කිව්වොත් කියන්න පුළුවන් කියන්නේ මහා පරිමාණ ව්‍යාපාර කියන. හරි. මහා පරිමාණ ව්‍යාපාර වගේම අනිවාර්යෙන් LKS full SLFRS භාවිතා කර යුතුයි. එහෙනම් මෙම ගිණුම් කරන ප්‍රමිත අදාළ වෙනවා අනිවාර්යෙන් මෙන්න මේ ස්පෙસિෆයිඩ් බිස්නස් එන්ටර්ප්‍රයිසස් නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායයන් හට. නමුත් අනිත් අයට තමන් කැමති නම් මෙන්න මේ ගිණුම් කරන ප්‍රමිත ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත භාවිතා කරන්න පුළුවන්. ඔයාලගේ ගියා පැත්තේ ඉන්න නාමල් අයියාගේ කඩේටත් ඕන full SLFRS LKS භාවිතා කරලා මුල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්න පුළුවන්. හරි. අන්න පුතේ මෙතනින් හම්බෙන අපිට ගිණුම් කරන ප්‍රමිතවලදී තව ගිණුම් කරන ප්‍රමිත කාණ්ඩගත කරණයක් SLFRS for SMEs. SLFRS for SMEs. SMEs කියන්නේ small and medium enterprises. SME සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා අදාළ වන ශ්‍රී ලංකා මුල්‍ය වාර්තාකරණ ප්‍රමිතයක්. මේක ඇත්තටම වරලත් ගණකාධිකාරී ආයතනයේ ප්‍රමුඛව හඳුන්වා දීලා තියෙන්නේ මෙන්න මේ SLFRS for SMEs කියන එක. ප්‍රධාන වශයෙන්ම පුතේ හැම ව්‍යාපාරයකටම ගොඩක් වෙලාවට වරලත් ගණකාධිකාරීවරයෙක් විදියට ගන්නවත් සමහරක් වෙලාවට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් විශේෂයෙන්ම ගත්තොත් ඇතැම් ව්‍යාපාරවලට මේ full SLFRS LKS භාවිතා කිරීම ඇත්තටම තරමක් අපහසුයි. මොකද ඒකේ දැඩි රෙගුලාසි දැඩි පියවරයන් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටි ගොඩක් තියෙනවා. ඉතින් ඒවා සමහරක් වෙලාවට පොඩි ව්‍යාපාරයකට ඒ සඳහා දරන්න වෙන පිළිවෙල දරා ගන්න අමාරුයි. හරි. ඉතින් මේ වගේ අවස්ථාවලදී පොඩි හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ඒක ලොකු අවාසියක්. මොකද දැඩි පිළිවෙලක් දරලා ඒ ගිණුම් කරන ප්‍රමිත අනුගමනය කිරීම ප්‍රායෝගික නැහැ වෙන ව්‍යාපාරයක. අන්න ඒ වගේ ව්‍යාපාරවලට ඔයාලට කියනවා නෑ ඔයා එච්චර කලබල වෙන්න එපා. ඔයා භාවිතා කරන්න SLFRS for SMEs සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා. හැබැයි කිසිදු නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායකයෙක්ට අයිතියක් නැහැ පුතේ මෙන්න මේ SLFRS for SMEs භාවිතා කරන්න. ඇයි හේතුව එයාලා අනුගමනය කළ යුත්තේ LKS සහ SLFRS full SLFRS කියලා අපි ඔබට කියනවා. ඒ වගේම තවත් ගිණුම් කරන ප්‍රමිත කාණ්ඩගත කරණයක් අපිට ගන්න පුළුවන් ශ්‍රී ලංකා රාජ්‍යාංශීය ගිණුම් කරන ප්‍රමිතියක්. මේ ශ්‍රී ලංකා රාජ්‍යාංශීය ගිණුම් කරන ප්‍රමිතියක් ගම ප්‍රධාන වශයෙන්ම අදාළ වෙන්නේ වාණිජ්‍ය ව්‍යාපාරවල නියුක්තව නැති රාජ්‍ය ව්‍යවසායයන් සඳහා. වාණිජ්‍ය ව්‍යාපාරවල නියුක්තව නොමැති රාජ්‍ය ව්‍යවසායයන් සඳහා මෙන්න මේ ශ්‍රී ලංකා රාජ්‍යාංශීය ගිණුම් කරන ප්‍රමිතියක් ප්‍රධාන වශයෙන්ම අදාළ වෙනවා. කියන්නේ වාණිජ්‍ය පරමාර්ථයකින් තොරව පවත්වාගෙන යන රාජ්‍ය ව්‍යාපාර සඳහා. අන්තර්ජාතික ගිණුම් කරන ප්‍රමිත. අන්තර්ජාතික ගිණුම් කරන ප්‍රමිත International Accounting Standards. අන්තර්ජාතික ගිණුම් කරන ප්‍රමිත පුතේ ප්‍රධාන වශයෙන්ම ගොඩනගන්නේ පිළියෙල කරනු ලබන්නේ අන්තර්ජාතික ගිණුම් කරන ප්‍රමිත මණ්ඩලය මගින්. ISAB International Standards Accounting Board. මෙන්න මේ අන්තර්ජාතික ගිණුම් කරන ප්‍රමිත මණ්ඩලය විසින් පිළියෙල කරනු ලබන ගිණුම් කරන ප්‍රමිත වලට කියන අපි අන්තර්ජාතික ගිණුම් ප්‍රමිතයන් කියලා. එතකොට මේ ගිණුම් කරන ප්‍රමිත කියන්නේ මොකක්ද? මම මෙතනදී කිව්වා නීති රීති ක්‍රියාපිළිවෙල පියවරයන් කියලා.
නීති රීතිය නෛතිකයි එතකොට නීති රීති කියද්දිම අපිට දැනෙන්නේ ලෝෆුල් නීතියක් අවු ගිණුම් කරන ප්‍රමිත ගොඩ නැගෙන්නේ ගිණුම් කරන ප්‍රමිතවල ආරම්භය මුල ආරම්භය ගන්න පුතේ ගිණුම් කරන ප්‍රමිත සම්බන්ධව ශ්‍රී ලංකාවේ පනතක් තියෙනවා මොකද්ද 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම් කරන හා විගණන ප්‍රමිත පනත 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම් කරන හා විගණන ප්‍රමිත පනත මගින් තමයි මෙන්න මේ ගිණුම් කරන ප්‍රමිත ගොඩ නගන්න මූලාරම්භය ලබා දෙන්නේ. එහෙනම් මේක තමයි මේක පනතක් කියන දේවල් දන්නවා ලෝවල ඔයාලට උගන්වනවා ගිණුම් කරන ප්‍රමිත පනත නැත්නම් ගිණුම් කරන විගණන ප්‍රමිත පනත මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච නීතියක්. එහෙනම් මේ නීතියට අනුකූලව අපි මේ සියල්ල සිද්ධ කරන්නේ. ශ්‍රී ලංකා මේ පනත යටතේ ප්‍රධාන ආයතනයක් බිහි වෙලා තියෙනවා පුතේ ශ්‍රී ලංකා ගිණුම් කරන විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය කියලා. ශ්‍රී ලංකා ගිණුම් කරන හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය මොනිටරි බෝඩ් එක කියලා අපි ඔක සරලව කියනවා. ශ්‍රී ලංකා accounting auditing standards monetary board ශ්‍රී ලංකා accounting and auditing standards monetary board SLA SMB කියන ආයතනයේ මණ්ඩලය හරහා තමයි මෙන්න මේ ගිණුම් කරන ප්‍රමිතයන් සමීක්ෂණයට ලක් වෙන්නේ. මෙන්න මේ ලොකු ව්‍යාපාර අනුගමනය කරන ආකාරය ගිණුම් කරන ප්‍රමිත ඇත්තටම අනුගමනය කරනවාද මේවා මෙන්න මේ ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය විසින් ප්‍රධාන වශයෙන්ම මොනා කරනවද නැවත පරීක්ෂාවට ලක් කරනවා. ඒක හැම කම්පැනි එකක්ම හැම සමාගමක්ම නෙමෙයි. නමුත් එයාලා අවුරුද්දකට සමාගම් ගණනාවක් ලංකාවේ තියෙන සමාගම් රාශියක් එයාලා එක අවුරුද්දකදී නැවත විගණනයක් නැත්නම් ඒ විගණන ආයතන ගෙන විගණනය කරපු ආයතනයන් ගෙන්නලා ඒ සමාගම් වල මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරමින් ඔවුන් බලනවා මොවුන් නිසි ආකාරයෙන් ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත අනුගමනය කරලා තියනවාද කියලා. ඉතින් මේක ලේසි වැඩක් නෙමෙයි. හරි. ඔයා ගණකාධිකාරීවරයෙක් විශේෂයෙන් ඊළඟ පියවර ඔයා වරලක් ගණකාධිකාරීවරයෙක් දක්වා ගියයින් පස්සේ ඔයාට ලොකු රෙස්පොන්සිබිලිටි එකක් වගකීමක් තියෙනවා. ඔයාගේ සමාගමේ පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශන නිවැරදි ගිණුම් කරන ප්‍රමිත වලට අනුකූලව පිළියෙල කරනවද නැද්ද කියන දේ තහවුරු කරගන්න. මොකද ඒක ඔයාගේ ප්‍රධාන වගකීමක් ඔයා ගණකාධිකාරීවරයෙක් වුණයින් පස්සේ විශේෂයෙන්ම වරලක් ගණකාධිකාරීවරයෙක් දක්වා ඔයාගේ යන ගමනේ ඔයා මෙන්න මේ දේවල් නිසි ආකාරයෙන් අනුගමනය කරන්න හොඳින් දැනගෙන ඉන්න ඕනේ ඔක්කොටම කලින් මොකද්ද මේ ගිණුම් කරන ප්‍රමිත මොනවාද මේකේ කන්ටෙන්ට් එක මොනවාද මේකේ ස්කෝප් එක ඒවා අපි දැන් සාකච්ඡා කරමු. අපි ගිණුම් කරන ප්‍රමිත කිහිපයක් ඔයාලගේ දෙවැනි අධ්‍යයනයේදී කතා කරනවා. තුන්වෙනි අධ්‍යයනයේදී ඊටත් වඩා ගිණුම් කරන ප්‍රමිත ගණනාවක් තුන්වෙනි අධ්‍යයනයේදී සාකච්ඡාවට ලක් කරනවා. හරි. ඒ වගේම අපි නිකන් දැනගෙන ඉමු මොකද්ද මේ ප්‍රමිතයක නිර්මාණය වන ආකාරය මොකද්ද මේ ස්වභාවය කියන දේ. ගිණුම් කරන ප්‍රමිත සම්බන්ධයෙන් පොතේ ගත්තම ගිණුම් කරන ප්‍රමිතයක් ආරම්භ වෙන්නේ ඒකේ අවශ්‍යතාවය පැන නැගීම මත. එහෙනම් ප්‍රමිතයක අවශ්‍යතාවය හට ගැනීම නිසා ගිණුම් කරන ප්‍රමිත කෙටුම්පත් කරන්න ව්‍යවස්ථාපිත ගිණුම් කරන ප්‍රමිත කමිටුව මගින් ව්‍යවස්ථාපිත ගිණුම් කරන ප්‍රමිත කමිටුව මගින් පත් කරනවා පුතේ මෙහෙයුම් කමිටුවක්. මොන කමිටුවක්ද? මෙහෙයුම් කමිටුවක්. මෙන්න මේ මෙහෙයුම් කමිටුව විසින් තමයි පුතේ ගිණුම් කරන ප්‍රමිතය කෙටුම්පත් කරන්න ඩ්‍රාෆ්ට් කරන්න ගන්න. මෙන්න මේ ඩ්‍රාෆ්ට් කරපු කෙටුම්පත ඉන් අනතුරුව ප්‍රමිතය සමාලෝචනය උදෙසා මෙම මෙහෙයුම් කමිටුව කටයුතු කරනවා. ඒ වගේම මේ සමාලෝචනය සඳහා තවත් විවිධ කණ්ඩායම් මූලාශ්‍ර සපයනවා. නැත්නම් මැදිහත් වීම සිද්ධ වෙනවා. මේ සියලුම මෙහෙයුම් කමිටුවෙන් සානිකුත් විවිධ කණ්ඩායම් වල බලපෑමත් සමග නැත්නම් ඔවුන්ගේ සහභාගීත්වයත් සමග මෙම සමාලෝචනය සම්බන්ධයෙන් මෙම ප්‍රමිතිය සම්බන්ධ අදහස් ලබා ගැනීම සහ සංනිවේදන කටයුතු සිද්ධ වෙනවා. මෙන්න මේ සියල්ලට පුතේ මෙහෙයුම් කමිටුවත් මේ විවිධ කණ්ඩායම මැදිහත් වීමක් සිද්ධ වෙනවා. ඉන් අනතුරුව මේක ස්ථීර කරගත්තයින් පස්සේ මෙන්න මේ ප්‍රමිතිය
ඉදිරිපත් කරනවා ව්‍යවස්ථාපිත ගිණුම් කරන කමිටුව මගින්. කාටද මෙන්න මේ ව්‍යවස්ථාපිත ගිණුම් කරන ප්‍රමිත කමිටුව විසින් මෙම ප්‍රමිතිය ඉදිරිපත් කරනවා. මේක ඉන් අනතුරුව අනුමත කිරීමට ප්‍රමිතය අනුමත කිරීමට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට ඉදිරිපත් කරනවා. මේ සියල්ල අනුමත කරයින් පස්සේ තමයි චාටර්ඩ් ඉන්ස්ටිටියුට් එකට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට ඉදිරිපත් වෙන්නේ. ඉන් අනතුරුව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමයෙන් ව්‍යවස්ථාපිත ගිණුම් කරන ප්‍රමිත කමිටුව හරහා මෙම ප්‍රමිතය ගැසට් කිරීමකට ලක් වෙනවා. ගැසට් කිරීමේදී ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් තමයි ගොඩක් වෙලාවට එන්නේ. එන ඉංග්‍රීසි භාෂාවෙන් එන ගිණුම් කරන ප්‍රමිතය සිංහල සහ දෙමළ භාෂාවලට පරිවර්තනය වෙලා ඒවා ගැසට් වෙනවා. මෙන්න මේ ප්‍රමිතය සම්බන්ධයෙන් යම් ප්‍රමිතයක් සම්බන්ධයෙන් ක්‍රියාපිළිවෙල මේක තමයි ප්‍රමිතයක් ගොඩනැගෙන්නේ. ඉතින් මේ සම්බන්ධවට ඔයාගේ නෝට් එකක් කියව ගන්න පුළුවන්. මම ඉතින් මෙතනින් පොඩි ඩ්‍රාෆ්ට් එකක් ගහලා තිබ්බා. ඔයාලට පොඩි ෂෝට් නෝට් එකක්. ප්‍රධාන වශයෙන් දැනගෙන ඉන්න ඕන ප්‍රමිතයක අවශ්‍යතාවය හට ගන්නවා. ඒ ප්‍රමිතයක අවශ්‍යතාවය හටගත්තම ව්‍යවස්ථාපිත ගිණුම් කරන ප්‍රමිත කමිටුව විසින් මෙහෙයුම් කමිටුවක් පත් කරලා එම මෙහෙයුම් කමිටුව හරහා ගිණුම් කරන ප්‍රමිතයක් අර අවශ්‍යතාවය ගොඩ නැගුණු අවශ්‍යතාවය නිසා ගිණුම් කරන ප්‍රමිතයක් කෙටුම්පත් කරනවා ඩ්‍රාෆ්ට් කරගන්නවා. ඒ ඩ්‍රාෆ්ට් කරගත්තු කෙටුම්පත ප්‍රමිතය සමාලෝචනය සඳහා ඉදිරිපත් වෙනවා. මේ සඳහා වෙනත් විවිධ කණ්ඩායම් මැදිහත් වෙනවා වරලත් ගණකාධිකාරී ආයතනය ඇතුළු. හරි. මෙම කණ්ඩායම් වල අති බහුතරයක් ඉන්නේ ගොඩක් වෙලාවට වරලත් ගණකාධිකාරී ආයතනයේ සමාජිකයින් නැත්නම් ඔවුන්ගේ නියෝජනයන්. මේ සමග මෙම ප්‍රමිතිය සමාලෝචනයත් සමග ප්‍රමිතිය සම්බන්ධව අදහස් ලබා ගැනීම වගේම සංනිවේදනය කරන විවිධ පාර්ශවයන් මේ ප්‍රමිතියේ තියෙන වැරදි අඩුපාඩු මොනවද අඩුලුඩුකම් තියෙනවා නම් ඒව සම්බන්ධයෙන් මේක ලොකු සාකච්ඡාවක්. මේ සාකච්ඡාවලින් පස්සේ මේ ප්‍රමිතිය ව්‍යවස්ථාපිත ගිණුම් කරන ප්‍රමිත කමිටුව විසින් ඉදිරිපත් කරන මේ ඉදිරිපත් කරපු ගිණුම් කරන ප්‍රමිතය අනුමත කරලා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට ඉදිරිපත් කරන ICSL එකට ශ්‍රී ලංකා චාටර්ඩ් ඉන්ස්ටිටියුට් එක හරහා සහ මෙම ව්‍යවස්ථාපිත කමිටුව හරහා මෙම ප්‍රමිතය ගැසට් කිරීමට ලක් වෙනවා. ඒකෙදි සිංහල හා දෙමළ පරිවර්තනයක් සමග ගැසට් කිරීමක් සිද්ධ වෙනවා. ඉතින් මේක තමයි සාමාන්‍ය ප්‍රමිතයක පිළිවෙල. නමුත් පුතේ ඔයා මම මෙතනදී කිව්වා අන්තර්ජාතික ගිණුම් කරන ප්‍රමිත මණ්ඩලයේ ඉන්නවා. එහෙනම් මෙයා කවුද? International Accounting Standards Board. International Standards of Accounting Board. මෙන්න මේ අන්තර්ජාතික ගිණුම් කරන ප්‍රමිත මණ්ඩලය විසින් ගොඩනගා කරන ප්‍රමිත තමයි IAS International Accounting Standards. ලංකාවේ පුතේ අති බහුතරයක් ප්‍රමිතයන් මෙන්න මේ IAS හා සමානයි. ඒ කියන්නේ IAS සමානයි LKS. අති බහුතරයක් ප්‍රමිතයන් IAS සමානයි International Accounting Standards සමානයි Sri Lankan Accounting Standards. ඒ වගේම ඒ රටවල් නැත්නම් අන්තර්ජාතිකව අපි පිළිගන්නවා IFRS මේවා පුතේ SLFRS වලට බොහෝ සෙයින් සමානයි. ඒ කියන්නේ අපි වර්තමානයේ භාවිතා කරන ගිණුම් කරන ප්‍රමිතයන් බොහෝ සෙයින් අන්තර්ජාතික ගිණුම් කරන ප්‍රමිතයන්ට සමානයි. ඒක ඉතා වැදගත් දෙයක්. මොකද හේතුව අපි එතකොට පිළියෙල කරන ප්‍රමිත අන්තර්ජාතික වශයෙන් බොහෝම ළඟ නැත්නම් හොඳ පිළිගත් ආකාරයෙන් තමයි අපි මූල්‍ය ප්‍රකාශන අපේ පිළියෙල වෙන්නේ. හේතුව අපි අන්තර්ජාතික ගිණුම් කරන ප්‍රමිත වලට සමාන අයවින්ම අපේ ප්‍රමිත ගොඩනගාගෙන තිබෙන නිසා. ඒතකොට ශ්‍රී ලංකන් accounting standards ගොඩක් වෙලාවට සමානයි international accounting standards වලට. ඒක බොහෝ වාසියක්. ඒක නිසායි අති බහුතරයක් වරලත් ගණකාධිකාරීවරු වුණා පිට රටකට ගිහිල්ලා රස්සාවක් කරන්න ආයි අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ පුතේ ගොඩක් වෙලාවට. මොකද හේතුව අපි ඉගෙනගෙන තින්නේ අපි LKS SLFRS විදිහට ඉගෙනගෙන තින්නේ අති බහුතරයක් එම ප්‍රමිතයන් අනුරූපී සමානයි අන්තර්ජාතික වශයෙන් පිළිගන්නා ගිණුම් කරන ප්‍රමිත වලට. ඒක නිසා අපේ වරලත් ගණකාධිකාරීවරුන්ට අපේ
ලංකාව ඉගෙන ගන්න ගණකාධිකාරිවරුන්ට ඉහළ පිළිගැනීමක් ලෝකයේ තුල නිර්මාණය වෙලා තියෙනවා. ඉහළ වැටුපකට සමග. ඉතින් මෙතනදී ගිණුම් කරන ප්‍රමිතයක් සම්බන්ධයෙන් සාකච්ඡා ලක් කරද්දී ගිණුම් කරන ප්‍රමිත ප්‍රධාන වශයෙන් කොටස් 5ක් හරහා බෙදා වෙන් කරන්න පුළුවන්. ගිණුම් කරන ප්‍රමිතයක හැම ගිණුම් කරන ප්‍රමිතයකටම තියෙන පොතේ අරමුණ, ඔබ්ජෙක්ටිව් එක. අරමුණ හැම ගිණුම් කරන ප්‍රමිතයකටම තියෙන ස්කෝප් එකක්, විෂයපතයක්. හැම ගිණුම් කරන ප්‍රමිතයක්ම නිර්වචනය කරලා තියෙනවා, ඩෙෆිනිෂන් එකක් තියෙනවා. සියලුම නිර්වචනයන් ඒකේ අදාළ ටෙක්නිකල් වර්ඩ්ස් වල, තාක්ෂණික වචනයන් වල නිර්වචනයන් ඇතුළත ඉන්ටර්ප්‍රිටේෂන්ස්, ඩෙෆිනිෂන්, අන්තර්ගතයන්, කන්ටෙන්ට් එක මොනවාද මේ ප්‍රමිතය මගින් ඔයා අනුගමනය කළ යුතු වන්නේ. එහෙනම් මේකේ අන්තර්ගතයේ තියෙන කන්ටෙන්ට් එක අපි ඒක සම්බන්ධයෙන් හොඳින් දැනුවත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම එම ගිණුම් කරන ප්‍රමිතය මගින් අපිට කියනවා මොනවාද අනාවරණයන් කළ යුත්තේ, ඩිස්ක්ලෝෂර්ස් මොනවාද කියන දේ. එහෙනම් සියලුම ගිණුම් කරන ප්‍රමිතවල තියෙන දේවල් තමයි මේ එක් එක් ගිණුම් කරන ප්‍රමිතයේ අරමුණක් තියෙනවා. මේ එක් එක් ගිණුම් කරන ප්‍රමිතය අදාළ වෙන විෂයපතයක් තියෙනවා, ස්කෝප් එකක්. එම ගිණුම් කරන ප්‍රමිතයට අදාළ නිර්වචනයන් තියෙනවා, ඩෙෆිනිෂන්, අන්තර්ගතයන් තියෙනවා, කන්ටෙන්ට් and අනාවරණයන් තියෙනවා, ඩිස්ක්ලෝෂර්ස්. හරි. ඕක තමයි ගිණුම් කරන ප්‍රමිතයක නිකම් දල සැකැස්ම වෙන්නේ. හරි. අපි දැන් ඉගෙන ගමු එකින් එක ගිණුම් කරන ප්‍රමිතයන් කියලා හඳුන්වන්නේ මොනවද කියන දේ. එකින් එක ගිණුම් කරන ප්‍රමිත සාකච්ඡාවට ලක් කරමු මෙතෙන් පටන්. හරි. ඔයාලගේ නෝට්ස් බලා ගන්න. ඔයාලගේ නෝට් එක මේ නෝට් එක ඔයාගේ ලියන පොතේ